පත්‍රාංග වෙල්ලාලගේ අද අපි සම්බන්ධ වෙන්නේ ITEST විභාග මාලාව ඇතුළේ ප්‍රශ්න පත්‍රාංග 22 පිළිතුරු සාකච්ඡාවත් සමගින්. එතකොට අපි මේ දක්වා කෙටි ප්‍රශ්න 210ක් පළමු සහ දෙවැනි පාඩම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා තියෙනවා. අද දවසේදී එතකොට අපි ප්‍රශ්න පත්‍රාංග 22ක් සමගින් මුළු MCQ විවරණ සංඛ්‍යාව 220 දක්වා වැඩි වීමට නියමිතයි. right. අපි අපේ 22 වෙනි ITEST විභාග මාලාවේ පළවෙනි ප්‍රශ්නයට බලන්න එතන කියනවා අභිමතන් රූපී ප්‍රකාශ සම්බන්ධ වැරදි ප්‍රකාශය වන්නේ කියලා. එතකොට ඔබට පැහැදිලි ඇති මේ විභාග මාලාව මුළුල්ලේම යථාරූපී අභිමතාරූපී ප්‍රකාශ අතර ඇති වෙනස්කම් ඔබට කෙටි සටහන් සහිතව මායිස ලබා දීලා තියෙනවා. එතකොට මේ කාරණාත් එක්ක බලමු අපි මේ ප්‍රශ්නයට අදාළ සියලුම පිළිතුරු අපි සාකච්ඡා කරොත් පළවෙනි කාරණාව කියනවා අභිමතන් රූපී ප්‍රකාශ පුද්ගලබද්ධ ප්‍රකාශ වේ. අභිමතාරූපී ප්‍රකාශ කියලා කියන්නේම කොහොමද? අර කිසියම් පුද්ගලයෙක් විසින් දැකීමට කැමති හරි නැත්නම් ඒ පුද්ගලයා විසින් විශ්වාස කරන කරුණු මත හරි පදනම් වෙලා ඉදිරිපත් කරන ප්‍රකාශයන්. ඒක නිසා අභිමතාරූපී ප්‍රකාශයන් අනිවාර්යයෙන්ම පුද්ගලබද්ධ. අපේ ප්‍රශ්නෙන් අහන්නේ අභිමතාරූපී ප්‍රකාශ සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය. පැහැදිලිද? ඒතකොට පළවෙනි එක නිවැරදි ප්‍රකාශයක් අභිමතාරූපී ප්‍රකාශ සම්බන්ධයෙන් සහ අපි අවසාන පිළිතුර බලමු. පස්වෙනි පිළිතුරේ කියනවා අභිමතාරූපී ප්‍රකාශ වලින් ආර්ථික ප්‍රතිපත්ති විග්‍රහයට ලක් කරන්න ඔබ ඉගෙන ගන්න හැමතිස්සම අභිමතාරූපී ප්‍රකාශ වලින් අර එතන හැමතිස්සම පුද්ගලයාගේ අභිමතයක් ඉදිරිපත් වෙන නිසා ආර්ථික ප්‍රතිපත්ති විග්‍රහයට භාවිත කරන්නේ අභිමතාරූපී ප්‍රකාශය. නම් පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර. හේතුව අභිමතාරූපී ප්‍රකාශ සම්බන්ධයෙන් අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශය. ඊට පස්සේ හතරවෙනි පිළිතුර බලන්න අභිමතාරූපී ප්‍රකාශ විද්‍යාත්මක ස්වරූපයක් නොගනී. ඔබ දන්නවා ඒ නිසාම අපි කියන අභිමතාරූපී ප්‍රකාශ වලට විද්‍යාත්මක නොවන ප්‍රකාශ ගැන අපි සමාන පදයක් කතා කරනවා. ඒක නිසා හතරවෙනි පිළිතුරත් අභිමතාරූපී ප්‍රකාශ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක්. ඊට පස්සේ තුන්වෙනි පිළිතුර අභිමතාරූපී ප්‍රකාශ පරීක්ෂාවට වාචනය කළ නොහැකි. ඔබ දන්නවා අභිමතාරූපී ප්‍රකාශ පුද්ගලබද්ධයි. ඒතර පුද්ගලෙක් ඔබ මම කියන යම්කිසි ප්‍රකාශයක් කියලා කියන්නේ මේ දේවල් පරීක්ෂාවට වාචනය කරන්න බෑ. මේ දේවල් විවාදාත්මකයි කියලා තමයි අපි කතා කරන්නේ. නම් තුන්වෙනි පිළිතුරත් අභිමතාරූපී ප්‍රකාශ වලට පක්ෂව කියන කරුණ. එහෙනම් පිළිතුරු අංකය මේ වෙලාවේ අහන්නේ වැරදි ප්‍රකාශය. නම් වැරදි ප්‍රකාශය තමයි පිළිතුරු අංක 2. බලන්න කියනවා කිසියම් විචල්යන් දෙකක් අතර සම්බන්ධය පෙන්වීමට අභිමතාරූපී ප්‍රකාශ යොදාගත හැකියි. ඔබ දන්නවා අපි කතා කරන අභිමතාරූපී ප්‍රකාශ සහ යථාරූපී ප්‍රකාශ ගත්තට පස්සේ මෙන්න මේ යථාරූපී ප්‍රකාශ තමයි අපි කිසියම් විචල්යන් දෙකක් අතර සම්බන්ධතාවය හෝ සිද්ධියක් පැහැදිලි කිරීම සඳහා භාවිත කරන්නේ. ඒක නිසා අභිමතාරූපී ප්‍රකාශ සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය පිළිතුරු අංක 2 කිසියම් විචල්යන් දෙකක් අතර සම්බන්ධය පෙන්වීමට අභිමතාරූපී ප්‍රකාශය යොදාගත හැකි කියන කාරණාව. ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නයත් අපි ආවොත් බලන්න මෙතන කියනවා පහත සඳහන් දේ අතරින් සාර්වාර්ථික න්‍යාය තුල සාකච්ඡාවට වාචනය වන සංසිද්ධියක් වන්නේ. ඔබ දන්න සාර්වාර්ථික න්‍යාය කියලා කියන්නේ හැමතිස්සම අර සමස්ත ආර්ථිකයම මුළු ආර්ථික පද්ධතියම ඒකකයක් ලෙසගෙන තනි ඒකකයක් ලෙසගෙන හැසිරීම අධ්‍යයනය කිරීම තමයි අපි සාර්වාර්ථික න්‍යාය තුල කතා කරන්නේ. එතකොට මෙන්න මේ මුළු ආර්ථික පද්ධතියටම බලපාන කරුණක් සම්බන්ධයෙන් තමයි දෙවැනි ප්‍රශ්නේදී අවධාරණය කරන්නේ. එතකොට බලන්න පළවෙනි පිළිතුර පූර්ණ තරගකාරී වෙළඳපොලේ තනි ආයතනයක් ලාභ උපරිම කරන ආකාරය කියන ඔබට පැහැදිලි සමස්තය ගැන නෙමෙයි තනි ආයතනයක්. එනම් මේක වැටෙන්නේ සූක්ෂම. ඊට පස්සේ කිරිපිටි මිල ඉහළ යාම කියලා කියන ඔබ දන්නවා වෙළඳපොලේ තියෙන භාණ්ඩ වර්ග අතරින් කිරිපිටි කියන්නේ එක භාණ්ඩයක් විතරයි. එනම් සමස්තය නෙමෙයි. එනම් මේකත් සූක්ෂම. ඊට පස්සේ පස්වෙනි පිළිතුර ආයතනයක සැපයුම පිළිබඳ අධ්‍යයනය කිව්වම ඔබට එතන වාක්‍යාර්ථයෙන්ම පැහැදිලි ආයතනයක් කියව ගමන් තනි ඒකකයක් එනම් සමස්තය නියෝජනයක් වෙන්නේ නැහැ. එතනත් ඒ වගේමයි පාරිභෝගික ඉල්ලුම කිව්වම පාරිභෝගිකයන් කියලා කියන්නේ අර සමස්ත ආර්ථිකය ඇතුලේ ක්‍රියා කරන ඒකකයන්ගෙන් එක ඒකකයක් විතරයි. එතනත් සමස්තය නියෝජනය වීමක් වෙන්නේ නැහැ. එහෙනම් සාර්වාර්ථික න්‍යාය තුල සාකච්ඡාවට භාජනය වන කරුණ තමයි පිළිතුරු අංක 3 ජාත්‍යන්තර වෙළඳාමේ මෑතකාලීන ප්‍රවණතා පිළිබඳ අධ්‍යයනය. අනි ජාත්‍යන්තර වෙළඳාමත් එක්ක වර්තමානයේ අපේ ප්‍රධාන ආනයන
කරුවන් කවුද? ඒ වගේම අපේ අපනයන ගමනාන්තයන් කොහෙද නවතින්නේ? මෙන්න මේ කියන කාරණා සමස්ත ආර්ථිකයම සම්බන්ධයෙන් අපිට ඉදිරිපත් කරන ප්‍රකාශන. ඒක නිසා ජාත්‍යන්තර වෙළඳාමේ මෑතකාලීන ප්‍රවණතා කියලා කියන්නේ සාර්වාර්ථික විද්‍යාත්මක සාධකයක්. ඒ වගේමයි අපේ තුන්වෙනි ප්‍රශ්නට આવොත් බලන්න එතන ඕනෑම ආර්ථිකයක් තේරීම් සිදු කරන විට ආවස්තික පිරිවැයකට මුහුණ දෙව. උදාහරණ අපි මුලින් ඉඳලම කතා කරපු කාරණා ත්‍රිත්වයක් තියෙනවා, පොඩි සම්බන්ධතාචාරයක්. මොකක්ද? හිඟකම නිසා තේරීමක් ඇති වෙනවා. තේරීම නිසා ආවස්තික පිරිවැයක් ඇති වෙනවා. එතන මම ඔබට ලබා දුන්න මෙන්න මේ ආවස්තික පිරිවැය ඇති වෙන්න ප්‍රධාන හේතු දෙකක් බලපාන. right? එතකොට මෙන්න මේ ආවස්තික පිරිවැයක් ඇති වෙන්න එකක් තමයි සම්පත් සීමා සහිත වීම. right? සම්පත් සීමා සහිත වීම සහ දෙවන එක විකල්ප භාවිත පැවතීම. right? විකල්ප භාවිත පැවතීම. එතකොට මෙන්න මේ සම්පත් සීමා සහිත වීම සහ විකල්ප භාවිත පැවතීම කියන මෙන්න මේ හේතු දෙක පවතින තාක්කල් හැමතිස්සෙම අපිට ආවස්තික පිරිවැය කතා කරන්න පුළුවන්. පැහැදිලිද? දැන් අපි අහන්නේ ඕනෑම ආර්ථිකයක් තේරීම් සිදු කරන විට ආවස්තික පිරිවැයකට මුහුණ දීමට සිදුවේ. එහෙත් තවදුරටත් ආවස්තික පිරිවැය ආවස්තික පිරිවැය අදාළ නොවීමට හේතු වේ හැකි පහත සඳහන් කොමන තත්වයකදීද කියලා. පැහැදිලිද? එතකොට අන්න තවදුරටත් ආවස්තික පිරිවැය කියන කාරණාව අදාළ වෙන්නේ නැති අවස්ථාව තමයි අහන්නේ. එතන මම ඔබට කිව්වා ආවස්තික පිරිවැයක් හටගන්න නම් අනිවාර්යයෙන්ම සම්පත් සීමා සහිත වීම කියන කරුණත් සමග සම්පත්වල විකල්ප භාවිත පැවතීම කියන මේ කරුණු දිත්වයම එක විට තියෙන්න ඕනේ ආවස්තික පිරිවැය ඇති වෙන්න. එතකොට මේ කාරණා දෙකෙන් එක් කොන්දේසියක් හරි කඩ වෙන අවස්ථාවක් ආවොත් අන්න ඒ වෙලාවේ ආවස්තික පිරිවැය ශුන්‍යයක් කරන එකෝ සම්පත් සීමා සහිත නැතුව සම්පත් අසීමිත වුණොත් හරි නැත්නම් විකල්ප භාවිත නැතුව එක් විශේෂ භාවිතයක් තිබ්බොත් හරි අපිට ගන්න පුළුවන් ආවස්තික පිරිවැය ශුන්‍යයක් වෙනවා කියලා. එහෙනම් බලන්න පිළිතුරු අංක 4 එතන කියනවා නිෂ්පාදන සම්පත් වල අසීමිත සැපයක් ගන්න අපේ අර පළවෙනි ආවස්තික පිරිවැය ඇති වෙන්න ඕන කරන හේතුව කඩවීමක් වෙනවා. සම්පත් සීමා සහිත වීම කියන කාරණාව කඩවීමක් වෙනවා. සම්පත් වල සැපයුම අසීමිත වෙන අවස්ථාවක්. අන්න එහෙනම් එක් කොන්දේසියක් හරි කඩ වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ආවස්තික පිරිවැයක් හටගන්නේ නැහැ. ඒ කියන්නේ ආවස්තික පිරිවැය ශුන්‍යයක් බවට පත් වෙනවා. පැහැදිලි වෙනනම් තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංක 4 නිෂ්පාදන සම්පත්වල අසීමිත සැපයුමක් කියන කාරණාව. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නයට ආවොත් බලන්න මෙතන කියලා තියෙන්නේ මෙන්න මේ ජලය සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාව හදාරන සිසුන් සිව් දෙනෙකු හරි ඔන්න පාසලක පන්ති කාමරයක ළමයි 4 දෙනෙක් ජලය සම්බන්ධයෙන් දීලා තියෙන ප්‍රකාශන කීපයක්. එතකොට මේක අපි පහළම ප්‍රකාශය කරමු. බලන්න D කියන ප්‍රකාශය එතන කියනවා නල ජලයේ ආර්ථික භාණ්ඩය. එතකොට නල ජලය කියලා කියන්නේ ඔබට පැහැදිලි අවබෝධයක් වෙනවනේ මේ වර්ෂා ජලය නෙමෙයි නල ජලය කියලා කියන්නේ ඒ නල මාර්ගයෙන් ජලය ලබා ගන්න නම් මිනිසුන්ගේ යම්කිසි පිරිවැයක් ඒ සඳහා දරලා තියෙන්න ඕනේ. ඒ ජල නල පද්ධතිය ක්‍රියාත්මක වෙන්න නම් ඒ පද්ධතිය සඳහා මිනිසුන්ගේ මැදිහත් වීමක් එතන තියෙනවා. එතකොට මෙන්න මේ මිනිසුන් මැදිහත් වීමක් වෙනවා නම් ඒ දේවල් යම්කිසි පිරිවැයක් දරනවා නම් ඒ දේවල් අපි ආර්ථික භාණ්ඩ කියන කොටට තමයි ගන්නෙ. එහෙනම් නල ජලයේ ආර්ථික භාණ්ඩය කියන ප්‍රකාශයෙන් නිවැරදි. ඊට පස්සේ ගොවීන්ට නොමිලේ ලැබෙන වර්ෂා ජලය ආර්ථික නොවන සම්පතකි. එතකොට යම්කිසි අපි කුඹුරු ගොවිතැන් කටයුත්තක් අපි උපකල්පනය කරමු. මෙන්න මේ කුඹුරකට වැටෙන වර්ෂා ජලය කියලා කියන්නේ ඒක ස්වභාවිකව හිමි වෙන දෙයක්. එන එක ආර්ථික නොවන භාණ්ඩයක්. ඒ ප්‍රකාශයක් නිවැරදි. B ලිඳකින් ලබා ගන්නා පානීය ජලය ආර්ථික භාණ්ඩයක. ඔබ දන්නවා ලිඳක තියෙන පානීය ජලය කියලා කියන්නේ ලිඳ ඒක ස්වභාවිකව නිර්මාණය වෙන සාධකයක් නෙමෙයි. මිනිස් මැදිහත් වීමෙන් තමයි ලිඳ හැදෙන්නේ. ඒ වගේම ඒකේ ජලය භාවිතයට ගන්න අපි වෙනම බල්දියක් තියෙන්න ඕනේ, කඹයක් තියෙන්න ඕනේ. අර ඒ දේවල් එක තමයි ජලය අරගෙන ඒක පානීය සඳහා භාවිත කරන්නේ. නෑ ඒ සඳහා යම් කිසි පිරිවැයක් ගන්න. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම
ආර්ථික භාණ්ඩයක්. එහෙනම් DCB කියන අවසාන ප්‍රකාශයන් තුනම නිවැරදි. අපි වමු A කියන ප්‍රකාශය. එතන කියනවා ස්වභාව ධර්මයන්ගේ දායාදයක් ලෙස ලැබෙන උල්පත් ජලය භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත නොහැක. එතකොට මේ ස්වභාව ධර්මයන්ගේ දායාදයක් විදිහට අපිට ලැබෙන උල්පත් ජලය භාණ්ඩ නිෂ්පාදනයට භාවිතා කරන්න බෑ කියලා කියනවා. හැබැයි එතන දැන් මේ ප්‍රකාශය යම්කිසි විවාදාත්මකයි. හේතුව ස්වභාවිකව ලැබෙන උල්පත් ජලයෙන් අපිට පුළුවන් යම්කිසි කෘෂිකාර්මික කටයුත්තක් කරන්න. ඒ වගේමයි පානීය ජල බෝතල් නිෂ්පාදනය සඳහා භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මේක අපිට භාණ්ඩ නිෂ්පාදනයට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඒ කියන ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් විදිහට තමයි අපිට සැලකිල්ලට ගන්න වෙන්නේ. එහෙනම් පිළිතුරු වාක්‍ය අංක 2 ඒ හැර සෙසු ප්‍රකාශ නිවැරදිය. හරි. එහෙනම් අර පළවෙනි ප්‍රකාශය හැර B C D කියන ප්‍රකාශයන් නිවැරදි කියන පිළිතුරු වාක්‍ය අංක 2. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නයට આવොත් ශ්‍රමය අනිකුත් සියලුම භාණ්ඩ වලට වඩා නැශ්‍ය වන්නේ පැවසෙන්නේ කියලා. අපි ශ්‍රමය ඇතුලේ විශේෂිත ලක්ෂණයන් කීපයක් කතා කරනවා. ඒක ඇතුලේ අපි කතා කරන එක ලක්ෂණයක් තමයි කාලය සහ ශ්‍රමය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබ යම්කිසි කර්තව්‍යයක් ඉටු කරනවා නම් හිතන ඔබ උදේ 8ට පටන් ගත්තා කියලා. එතකොට උදේ 8 ඉඳලා උදේ 10 වෙනකන් ගත්තොත් ඒ පැය දෙක ඇතුලේ ඔබට මිඩංගු කරන්න තිබ්බ ශ්‍රමය ඊට පස්සේ උදේ 10 වෙනකොට අන්නේ පැය දෙකේ ශ්‍රමය කියන එක කාලයත් එක්ක අන්තර් සම්බන්ධතාවයත් එක්ක නැශ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ ශ්‍රමය ගෙවිලා ගිහිල්ලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් අර කාලය සහ ශ්‍රමය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියන එකේ අදහස තමයි අර උදේ 8ට පටන් ගත්ත වැඩේ 10 වෙනකොට කාලය වැය වෙත්ම මොකක්ද වෙන්නේ? ශ්‍රමයත් ඒත් එක්කම වැයවීමක් වෙනවා. මේ දේවල් අර කාලය අපිට නැවත ගන්න බෑ වගේ ඒ වැය වෙච්ච ශ්‍රමයත් අපිට නැවත ලබා ගැනීම කරන්න බෑ. එහෙනම් ශ්‍රමය කියන එක ඉක්මනින් අන්භාණ්ඩ වලට සාපේක්ෂව නැශ්‍ය වෙනවා කියන එකේ අදහස තමයි ශ්‍රමය කියන සාධකය අර කාලයත් එක්ක අන්තර් සම්බන්ධතාවයක් සහිතව ක්‍රියා කරන නිසා. එහෙනම් ප්‍රශ්නාංක 5ට පිළිතුරු අංක 3 කාලය වැයවත්ම හා සමගම ශ්‍රමයේද පලා යාම කියන පිළිතුරු අංක 3. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය පහත සඳහන් දය අතරින් නිෂ්පාදන ප්‍රවාහයක්. ඔබ දන්න ප්‍රවාහයක් කියලා කියන අඛණ්ඩ ක්‍රියාවලිය ප්‍රවාහයක් බිහි කිරීමෙහිලා ඉවහල් නොවන්නේ කවරක්ද කියලා අහනවා. එහෙනම් නිෂ්පාදන ප්‍රවාහයක් සඳහා ඉවහල් නොවන කාරණා වහන්නේ එහෙනම් වැව් අමුණු වල තියෙන ජලය ගත්තට පස්සේ අර කෘෂිකාර්මික කටයුතු සඳහා ඕනේ කරන ඒ ජලය අඛණ්ඩව ලබා දීමක් වෙනවා. කුඹුරක් ගත්තොත් වීගොවිතැන සඳහා සුදුසු කුඹුරක් ගත්තොත් ඒ කුඹුරු බීම කියලා කියන්නේ ඒ ඕනේ කරන නිෂ්පාදනයට ඕනේ කරන ඒ පරිසරය අඛණ්ඩව ලබා දීමක් වෙනවා. මහා මාර්ගයක් ගත්තොත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඕනේ කරන ප්‍රවාහන පාස්කම් සඳහා ඒ ඕනේ කරන පහසුකම අඛණ්ඩව ලබා දීමක් වෙනවා. ඒ වගේම වේදිකා නාට්‍යයක් ගත්තත් ඒ එකම පිටපතට අදාළ වේදිකා නාට්‍ය නැවත ආදාය මිටීමේ මාර්ගයක් විදිහට භාවිතා කිරීමේ හැකියාවක් තියෙන එතන නිෂ්පාදන ප්‍රවාහයක් තියෙනවා. හැබැයි අර්ථාපල් වගාවක් කිව්වොත් එතන වගා බිම ගැන නෙමෙයි කියන්නේ අර්ථාපල් වගාව. එහෙනම් ඒ වගාවේ අස්වැන්න නෙලා ගැනීමත් සමගම මොකක්ද වෙන්නේ? ඒ නිෂ්පාදන ක්‍රියාවලින් මේ කාරණාව ඉවත් වීමක් වෙනවා. ඒතර අර්ථාපල් වගාවක් කියලා කියන්නේ එහෙනම් ඒ වගාව අර අවසානයේ ඵලදාව නෙලීමෙන් අනතුරුව ඒක කර්තව්‍ය අවසන් වීමක් වෙනවා. ඒක නිසා එතන අපිට නිෂ්පාදන ප්‍රවාහයක් දකින්න බෑ. ඒක නිසා අපේ ප්‍රශ්නාංක 6ට පිළිතුරු අංකය අංක 5 අර්ථාපල් වගාවක් කියන පිළිතුර. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ ඔන්න දැන් අපිට එනවා ආර්ථික පද්ධති වලින් 7 වෙනි ප්‍රශ්නය කා සඳහා නිපදවන්නේද යන්නේ අදහස් වන්නේ. ඔබ දන්නවා මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න වලට මම කලින් එක්සෑම්ස් වලදී කියලා දුන්නා කියන අමතර නම් ඒක මෙන්න මේ කා සඳහා නිෂ්පාදනය කරන්නේද කියන මූලික ආර්ථික ප්‍රශ්න වල 3 වෙනි ආර්ථික ප්‍රශ්නෙට
අපි කියන අමතර නම් තමයි මේකට ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නය කියලා කියනවා. නිමයම බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය කියලා කියනවා. එහෙනම් මේ වෙලාවේ කා සඳහා නිපදවන්නේ යන්නේ අදහස් වන්නේ අර ආර්ථිකයේ සමස්ත නිමයමේ හිමිකාරීත්වය කවුරුන් සතු වේද කියන කරුණ. ඒ කියන්නේ සමස්ත නිමයම කවුරුන් අතර බෙදිලා යනවාද කියන කාරණාව. එහෙනම් ප්‍රශ්න 7ට පිළිතුරු අංක 3 ආර්ථිකයේ නිමයම කුටුම්බ අතර බෙදී යන්නේ කෙසේද යන්නයි. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය ආර්ථික පද්ධති වලින් අපට එන්නේ වෙළඳපොළ ආර්ථිකයේ ස්ථාපිත කොට ඇති ප්‍රධාන ස්තම්භ වන්නේ කියලා ඔබෙන් පිළිවෙලට අහන මේ කාරණා ටික. එතකොට අපිට පැහැදිලි වෙන්න ඕනේ වෙළඳපොළ ආර්ථිකයක් ගත්තට පස්සේ හරි ඔබ පාස් පේපර්ස් කරන්න අරගෙන තියෙනවා නම් ඔබේ ප්‍රශ්න පත්‍ර අවශ්‍යයෙන් ඔබ දකින්න ඇති මෙන්න මේ ප්‍රශ්නය වෙළඳපොළ ආර්ථිකයක් තුල තිබිය යුතු වැදගත්ම අංගය තමයි දේපොළ හිමිකාරීත්වය කියන එක. right වෙළඳපොළ ආර්ථිකයක් තුල තිබිය යුතු වැදගත්ම අංගය තමයි දේපොළ හිමිකාරීත්වය කියන මෙන්න මේ කාරණාව පෞද්ගලික අංශය සතු වීම. ඒ කියන්නේ අපි එතන කතා කරනවා පෞද්ගලික දේපොළ හිමිකාරීත්වය කියලා. පැහැදිලිද? එතකොට මෙන්න මේ දේපොළ හිමිකාරීත්වයේ පෞද්ගලික අංශය සතු වීම එහෙමත් නැත්නම් පෞද්ගලික දේපොළ හිමිකාරීත්වය කියන කරුණ අනිවාර්යයෙන්ම වෙළඳපොළ ආර්ථිකයක පැවැත්ම සඳහා තිබිය යුතුමයි. එහෙනම් අනිවාර්යයෙන්ම පළවෙනිම කාරණාව බවට පත් වෙන්න ඕනේ පෞද්ගලික දේපොළ හිමිකම. ඊට අමතරව පෞද්ගලික ව්‍යවසාය ස්වාර්ථය සහ තේරීමේ නිදහස මෙන්න මේ කියනා වූ කාරණාවල එකතුව අපිට ගන්න පුළුවන් පිළිතුරු අංක 1 වෙළඳපොළ ආර්ථිකයේ ස්ථාපිත කොට ඇති ප්‍රධාන ස්තම්භයන් විදිහට පිළිතුරු අංක 1 අපිට මේ වෙලාවේ තෝරගන්න පුළුවන්. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නය මිශ්‍ර ආර්ථික පද්ධතියකට පමණක් සීමා වූ ලක්ෂණය කුමක්ද කියලා අහන්නේ. එතකොට මිශ්‍ර ආර්ථිකයට විතරක් සීමා වෙච්ච ලක්ෂණ. ඔබ දන්නවා මිශ්‍ර ආර්ථික බිහි වෙන්නේ අර වෙළඳපොළ ආර්ථිකයේ තියෙන දුර්වලතාවයන්, වෙළඳපොළ ආර්ථිකයේ තියෙන ඌනතාවයන්, වෙළඳපොළ ආර්ථිකයෙන් සපයන්නේ නැති දේවල් ටික සපයන්න රජයක් එතෙන්ට ගෑවිච්ච ගමන් අන්න වෙළඳපොළ ආර්ථිකයයි රජයයි දෙන්නම ඉන්නවා කියන මිශ්‍ර ආර්ථිකයක් බිහි වෙනවා. එහෙනම් බලමු මිශ්‍ර ආර්ථික පද්ධතියට පමණක් සීමා වූ ලක්ෂණය කුමක්ද කියලා. එතන කියනවා ආදායම් ව්‍යාප්තියේ විෂමතා පැවතීම. ඔබ දන්නවා ආදායම් ව්‍යාප්තියේ විෂමතා තියෙන්නේ වෙළඳපොළ ආර්ථිකයේ. ඊට පස්සේ අපූර්ණතා පිටු දැකීමේලා රජයේ මැදිහත් වීම කියන කාරණාව ගත්තොත් මේ අපූර්ණතා කියන කාරණාව ඒ කියන්නේ වෙළඳපොළ තරගයක් නොමැති වීම කියන එක තියෙන්නේ විධාන ආර්ථිකය තුල. ඊට පස්සේ තුන්වෙනි එක පෞද්ගලික අංශයේ ස්වාර්ථය පදනම් කරගෙන තීරණ ගැනීම. ඔබට වචනේ අර්ථයෙන්ම ඔබට පැහැදිලි පෞද්ගලික අංශයේ නියෝජනයක් වෙන්නේ වෙළඳපොළ ආර්ථිකයන් තුල සහ පස්වෙනි පිළිතුර බලන්න පෞද්ගලික දේපොළ සම්පත් වල හිමිකාරීත්වය මත කුටුම්බ ආදායම තීරණය වීම ඒකත් වෙළඳපොළ ආර්ථිකයට අදාළ කාරණාවක්. එහෙනම් මිශ්‍ර ආර්ථික බිහි වෙන්න මූලික හේතුව තමයි පිළිතුරු අංක 4 හිඟ සම්පත් බෙදා හැරීමේදී වෙළඳපොළ හා සැලසුම් යාන්ත්‍රණයන්ගේ ක්‍රියාකාරීත්වය කියන කාරණාව. ඒ කියන්නේ අර ආර්ථිකයේ තියෙන හිඟ සම්පත් ටික කියන්නේ මූලික තේරීම් කරද්දී ආර්ථිකයේ හිඟ සම්පත බෙදා හැරීමට මිල යාන්ත්‍රණය සහ සැලසුම් යාන්ත්‍රණය කියන කාරණා දෙකේම සංකලනයකින් තමයි මේ ප්‍රශ්න විසඳා ගැනීමක් වෙන්නේ. ඒ විදිහට ආර්ථික පද්ධති වලේ ප්‍රශ්න වලින් පස්සේ ඔන්න අපේ දෙවැනි පාඩම ඉල්ලුම සැපීම නම් මෙතා සමතුලිතය කියන මේ පාඩම ඇතුලේ ආට දීලා තිනවා ඉල්ලුම් නීතිය යනුවෙන් අදහස් කරන්නේ කියලා. එතකොට ඉල්ලුම් නීතියක් කියුවේ මොකක්ද? අර යම් දෙන ලද අවස්ථාවක ඉල්ලුම තීරණය කරන අන්සාධක නොවෙනස්ව තිබෙදී සලකා බලන භාණ්ඩයේ මිල හා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර පවත්නා වූ ප්‍රතිලෝම සම්බන්ධතාවයකට සලකා බලන භාණ්ඩයේ මිල අපි සංකේතවත් කරනවා P සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය සංකේතවත් කරනවා QD. මෙන්න මේ දෙන්න අතර තියෙන ප්‍රතිලෝම හේවත් ඍණ සම්බන්ධතාවයට තමයි අපි කියන්නේ ඉල්ලුම් නීතිය කියලා. ඒතකොට ඉල්ලුම් නීතියේදී මිල හැමතිස්සෙම වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට පැහැදිලි මෙතන තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. පැහැදිලිද? right. එහෙනම් බලන්න එතන පිළිතුරු ටික අංක 5 මුලින්ම බලන්න මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තිබෙදී ඉල්ලුම් ප්‍රමාණය අඩු වන විට මිල වැඩි වෙයි. හරි. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙද්දී මිල වැඩි වෙනවා නෙමෙයි මිල වැඩි වුණොත් තමයි ඉල්ලුම් ප්‍රමාණය අඩු වීමක් වෙන්නේ. ඒ නිසා
පස්වෙනි පිළිතුර අපිට ඉවත් කරන්න වෙනවා 4 මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තිබෙදී මිල වෙනස් වන විට ඉල්ලුම් ප්‍රමාණය අනුලෝම සම්බන්ධතාවය. මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තිබෙදී ඒ දක්වා හරි මිල වෙනස් වන විට ඉල්ලුම් ප්‍රමාණයේ විචලන දෙකත් හරි. හැබැයි කියන්නේ අනුලෝම සම්බන්ධතාවය. අපි කතා කරන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ඉල්ලුම් නීතිය තුල. පැහැදිලි? එතකොට හතරවෙනි පිළිතුර ඇතුළේ ඇත්තටම තියෙන ඉල්ලුම් නීතියට පටහැනිව ක්‍රියාත්මක වෙන අර ගිෆන් බාණ්ඩ හරි නැත්නම් ගුණාත්මක භාවයේ මිල මත තීරණය කරන බාණ්ඩ නැත්නම් ජේතුකාර බාණ්ඩ සඳහා තියෙන ඉල්ලුමට අදාළ නිර්වචනයක් තමයි හතරවෙනි පිළිතුර තුල අන්තර්ගත වෙන්නේ. කියන්නේ මූලිකම ගිෆන් බාණ්ඩ සම්බන්ධය. ඊට පස්සේ තුන්වෙනි පිළිතුර ඉල්ලුම හා ඉල්ලුම කෙරේ බලපාන සාධක අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න අපි කතා කරන්නේ ඉල්ලුම නෙමෙයි ඉල්ලුම් ප්‍රමාණය. QD කියන්නේ quantity of demand කියන එක. එන ඉල්ලුම් ප්‍රමාණය විය යුතුයි. ඒක නිසා පිළිතුරක් කියන තුනක් වැරදි. දෙවැනි පිළිතුර මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තිබෙදී ඉල්ලුම් වක්‍රයේ දකුණට හෝ වමට විතැන්වීම අපි දකුණට වමට විතැන්වීමක් නෙමෙයි ඉල්ලුම් නීතිය ඇතුලේ කතා කරන්නේ. එනම් පිළිතුර අංක 1 මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තිබෙදී මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය කියන කාරණා. පැහැදිලිද? එතකොට අපි පළවෙනි සහ දෙවෙනි පාඩම සම්බන්ධ කරලා තමයි මේ MCQ 10 සාකච්ඡා කරේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයත් එක්ක ඔබට සියලුම ප්‍රශ්න මේ දක්වා 220ක් මේ සීරීස් එක ඇතුලේ ප්‍රශ්නය සහ පිළිතුරු විවරණය සහිතව ඔබට ලබා දීලා තියෙනවා. අපි ප්‍රශ්න පත්‍රාංක 23 සාකච්ඡාවත් එක්ක ඉදිරි වීඩියෝවේදී සම්බන්ධ වෙමු.